භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්ක මේ එකතුවෙන් ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි, අද අපි මේ ධර්මානුශාසනාව තුලින් ඔබට පැහැදිලි කරලා කියලා දෙන්නේ අපේ හිතේ ඇතිවන තරහව, ද්වේෂය අපි ධර්මානුකූලව යටපත් කරගන්නේ කොහොමද? ඊළඟට මේ සංසාර ගමන තුළ සංසාරිකව අපි කාටත් හතුරෝ ඉන්න පුළුවන්. සාමාන්‍ය බොහෝ දෙනෙකුට සංසාර හතුරෝ ඉන්නවා. ඔබ මේ ජීවිතය කරපු වැරැද්දක් ඔබේ අඩුපාඩුවක් නිසා නොවෙන්න පුළුවන්. ඔබට ඕන තරම් සාධහරණ කරුණු, සාධහරණ හේතු ඔබට ඉදිරිපත් කරන්න තියෙන්ට පුළුවන්. මම නෙමේ, මෙයා වැරදි, මෙන්න මෙයා මට මෙහෙම කරා කිය. බැලූ බැල්මට ඒව සාධාරණ වගේ පේන්නත් පුළුවන්. හැබැයි ඔබට මට අපි කාටත් නොපෙනෙන සංසාරික බැඳීම්, සංසාරික ප්‍රශ්න, මේ තරහා, අමනාපකම්, වෛර, මේ පලිගැනීම් පසු පස සැඟවිලා තියෙනට පුළුවන්. අන්නේ නිසා පින්වතුනේ, ඔබට කොයි තරම් සාධාරණ හේතු තිබුණත්, ඔබට කොයි තරම් තරහකාරයෙක්ගෙන් පලිගන්න අවස්ථාවක් ලැබුණත්, ඔබ කර්ම පල ගැන සිහි කරලා ඒකෙන් මගහැරලා බේරෙන්න උත්සාහයක් ගන්න. මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේ සබ්භාසව සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා ආශ්‍රව ප්‍රහාණය කරන ක්‍රම 7ක්. බොහොම ලස්සන දේශනාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සබ්භාසව සූත්‍රය. එහි මේ කෙලෙස් ප්‍රහාණය කරන එක ක්‍රමයක් තමයි මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. සමහර වෙලාවට අපි හිතමු මේ බස් එකක යනකොට වෙන්න පුළුවන්. කෙනෙක් ඉන්නවා hina වුණත් ඇඟට එන්නේ. නිකන් බැරි වෙලා හරි කකුලක් පෑගුණා. බ්‍රේක් එකක් ගහනකොට ගිහින් ඇඟේ වැදුනා. ඇයි මොකද කියලා මරා ගන්න ඉන්න පුළුවන්. වැඳලා හරි බේරෙන්න පුළුවන් නම් බේරිලා යන්න. ඔබට කොච්චර පුළුවන්කම තිබුණත්, ඔබට මොන තරම් හැකියාවක් තිබුණත් ගැටෙන්න යන්න එපා. එවැනි තැන්වල මගහැරීමෙන් ප්‍රහාණය කරන්න. සමහර බුදුහාමුදුරුවෝ පෙන්නන බොහොම ලස්සනට මේ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. යම් පාරක කෙනෙක් යනකොට මේ පාරේ කටු පඳුරු තියෙනවා, වලවල් තියෙනවා, අපි හිතමු බිම් බෝම්බ තියෙනවා, බොරු වලවල් තියෙනවා. ඔය සමහර අපි නිකන් වර්තමාන උදාහරණ වලින් ගමු, තුවක්කු බැඳපු පාරවල් තියෙනවා. කෙනෙක් හිතනවා නෑ මම මේ ඉතිපිසෝ ගාතාව කියාගෙන යන්නේ, මම බුදුන් වදින කෙනා, මට ඕවා පෑගෙන්නේ නෑ කියලා හිතාගෙන යනවා. දැන් ගිහිල්ලා අනතුරේ වැටුනොත් ඉතිපිසෝ ගාතාවත්, පිරිතවත්, බුදුහාමුදුරුවත්, පුනුරුවන්වත් නෙමෙයි වැරදි. තමන්ගේ හිතුවක්කාරකම, බුද්ධිමත්ව උපක්‍රමශීලීව කටයුතු නොකිරීම, මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් දේ මගහැරීමෙන් ප්‍රහාණය නොකිරීම. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා සමහර පාරවල් වල නපුරු සත්තුයි, අපි හිතමු සර්පයෝ ඉන්නවා. කෙනෙක් ඉන්න ඔය පාරේ යන්න එපා, නයා හිටියා. පොළඟෙක් ඉන්නවා. සමහරු කියන ඔය පාරේ තනි අලියා ඉන්නවා. අලි ඉන්න පාරක්. ඔය අලියා පන්න ගහනවා. කෙනෙක් කියනවා නෑ මට අලියා ගහන්නේ නෑ, මම ඉතිපිසෝ ගාතාව කියන්නේ මං යන්නේ. මං අලි පන්නන මන්ත්‍ර දන්නවා කියනවා. ඔය වගේ මොනවා හරි හිතුවක්කාර විදිහට ඔය පාරේ ගිහිල්ලා අර අලියගෙන් හරි සතෙක්ගෙන් හරි පාර කාලා අනතුරකට පත් වුණොත් ධර්මයේවත් අර තුනුරුවන්වත් කවුරුවත් නෙමෙයි වැරදි. කෙනෙක් කියන්න පුළුවන් අනේ මෙච්චර බුදුන් ඇඳපු කෙනාට, අනේ මෙච්චර පිරිත් කියාගෙන හිටියේ, මේ ධර්මයේම කියාගෙන හිටපු කෙනාට ඇයි මෙහෙම වුණේ කියලා.
ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව මගහැරීමෙන් ප්‍රහාණය කරන්න දක්ෂවෙන්. නපුරු අනතුරු සහිත පාරවල් මගහරින්. එදිනෙදා සාමාන්‍ය ජීවිතයට කොච්චර ප්‍රයෝජනවත්ද කියලා බලන්න. අනතුරු සහිත පුද්ගලයෝ අපි හිතමු ළඟ අහල පහල රණ්ඩුවක් යනවා. කාගේ හරි පැත්තක් අරගෙන මැදට පැනලා පාර්ශවයකට හිතවත්ව හරි අහිතවත්ව හරි මේක බේරන්න හරි මැදට පැනලා තමන් අනතුරේ වැටෙන් නැතුව බුද්ධිමත්ව කටයුතු කරන්න දක්ෂවේ. ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල් මගහැරීමෙන් ප්‍රහාණය කරගන්න. නපුරු සත්තු අනතුරු සහිත මාර්ග අසප්පුරුසයෝ ඊළඟට රණ්ඩුවට මෙන පුද්ගලෝ ඉන්න පුළ සමහරලාට අප ඉතුම් බේබත් දෙක්කින්න. කියල් හදන්නත් බෑ ගේ ළඟින් බැනගෙන යනවා. එතකොට මේ පුද්ගලයා එක්ක පැටලෙන්න ගියොත් ඔබට නැති ප්‍රශ්න කෙලෙස් ගොඩක් ඇති වෙනවා. නැති කරදර පොලිසිගාන යන්න උසාවිගාන යන්න ඊළඟට සැරෙන් සැරේ මේ ප්‍රශ්න දුරදි කියන ඔබ හොඳට බලන්න බොහෝ ප්‍රශ්න සමහර ඒවත් දිගට ගිහිල් අවුරුදු ගන එහෙ මෙහෙට ගහනවා මෙහෙන් එහෙට ගහනවා ඒ පවුල් ගංවලි සමට ගංගං පවුල් අතර කණ්ඩායම් පාතාල කණ්ඩායම් වෙන්න පුළුවන් එහෙ මෙහෙ කෙනෙක් මරනවා මෙහෙන් එහෙ කෙනෙක්ව මරනවා ඒ පලිය ගන්න තව කෙනෙකුට අනතුරක් කරනවා. ඔය වගේ මේ දුරදිගගේ හැම ප්‍රශ්නකම කෙලවර හොයාගෙන ආපස්සට ගියොත් පුංචි තැනකින් බේරගන්න පුළුවන් දෙයක් බුද්ධිමත්ව කටයුතු නොකිරීම තුළ බොහෝ දුරදිග ගිහිල්ලතියෙන්. පිංහතුනේ සමහර ප්‍රශ්න ඒව හරියට හොයාගෙනගියොත් ප්‍රශ්නයක් නෙමේ. ඔබ අහල ඇති අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලෙ ගෝෂිතාරාමි භික්‍ෂූන් වහන්සේලා කණ්ඩායම් දෙකක් අතර යම් කිසි ගැටුමක් ඇති වුණ. ධර්ම දර භික්‍ෂූන් වහන්සේලා පිරිසයි විනේ දර භික්‍ෂූන් වහන්සේලා පිරිසයි ගැටුම. ඒ ගැටුම දුරදිග ගිහිල්ල කොච්චර දුරට ගියාද කියන්නේ අවසානයේ භික්‍ෂූන් වහන්සේලා දෙපැත්තර බෙදිලා පාත්තරවලින් ඉදන් ගහගත්ත කියන. ඒ අයට හිතවත් දායකයෝ දෙපැත්තට බෙදුණා. දායකයෝ ගහගන්න බැනගන්න. අපිට නොපෙනෙන දේවල් ඒ අයට හිතයිශී අමනුස්්‍යයෝ ඒ අයට හිතයිශී දේවතාවරු පවා කණ්ඩායම් බෙදිලා ඒ අයත් ගැටුම් ඇති කරගත්ත කිය. හැබැයි මේ දුරදිග ගිය මේ විශාල ප්‍රශ්නය ආපස්සට බැලුවොත් තමන්ටම ලැජ්ජ හිතෙන ප්‍රශ්නය මේක ධර්මී සඳහන් වෙන අපේ බුදුහාන්දුරුව පවා අවසානයේ සංඝයාගෙන් වෙන් වෙලා පාරිලෙය මහ වනේ වස්කාලය ගත කරා. දසවෙනි වස්කාලේ කිසිම කෙනෙක් නැතුව මහ වනාන්තරයට ගිහිල්ල සංඝයාගෙන් වෙන් වෙලා වස්කාලයක්ම බුදුරජාණන් වහන්සේ ගත කරා මේ ඇතිවෙච්ච ප්‍රශ්නය නිසා. ඔබ අහල ඇති මේ සිදුවීම. ඒ කාලෙ ධර්ම දර විනේ දර කියලා හාමුදුරුල්ල එකම ආරාමි කණ්ඩායම් දෙකක් හිටිය. ධර්මය අය ධර්මය ගැන බොහෝම දක්ෂයි ධර්මය ගැන හොඳට දන්න හැබැ අවබෝධයක් තිබිල නෑ. ධර්ම කතිකයි. හැම වෙලාම හැම කරුණක්ම ධර්මය තුළින් විස්තර කරගන්න දක්ෂයි. අපි ඉතම් ධර්මීම කටපාඩන් කරගෙන ඉන්න පිරිසක් කියලා. තව පිරිසක් හිටියා විනය දරේ අය හරියට විනය ශික්ෂාපදවලට මුල් තැන දෙනවා. පුංචි ඇවතේ පවා හරියට සැලකිලිමත් වෙනවා. තමන් විනේ රකිනා විතරක් නෙමේ අනුන්ගේ විනේ අඩුපාඩුත් හොයනවා. ගොඩක් එහෙමයි ඉන්න. තමන් සිල් රකින එක තමන්ට හැබැයි සමහරු අනුන්ගේ සිල් හොයන්න යනවා. අන්න අරය මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා ඒවා විවේචනය කරමින් අනුන්ගේ සිල් හොය අනුන් එක ගැටෙන්න යන. තමන්ට තේරෙන්න ඒ තුළ දවේශය වෛරය කේන්තියත් එක්ක අකුසල් ගොඩක්නේ තමන් රැස් කරන්න කියලා තමන්ට තේරෙන්නේ ඒ අවිද්‍යාවෙන් වැහිලා. ති මේ විදිහට ගෝෂිතාරාමි ධර්මදර විනේ දර කියල භික්‍ෂූන් වහන්සේලා දෙපිරිසක් හිටිය. ඔය අතර දැන් කණ්ඩායන් දෙක හැම වෙලේම කාගෙහරි අඩුවක් තමයි හොයන්න. හොයලා ඔන්න උඹලගේ මහලොකු විනේ ඔන්න උඹලගේ කියලා අඩුවක් පෙන්න්නන. එතකොට ඒ අය මොකක් හරි ධර්මය අඩුවක් පෙන ඔන්න උඹල මහලොකුට ධර්මයකි වට බේෙන් උඹලගේ තියෙන ප්‍රශ්න කියල ඔය විදියට කණ්ඩායන් දෙකක් හිටිය. ඔය අතරේ
දැන් ග්‍රීස්ම කාලි චුට්ටා වතුර අඩු කාලයක් වැසිකිලියකට යන ස්වාමී වැසිකිලියට යන භික්‍ෂූන් වහන්සේලා පොදු වැසිකිලියක් භාවිතා කරන ආරාමයේ ඇතුළේ. ඔය අතර විනේදර ස්වාමීන් වහන්සේ නමක් වැසිකිලියට ගිය. ඒ වැසිකිලියට ගියාට පස්සේ සාමාන්‍යෙන් භාජනයට වතුර එකක් අරගෙන ගියාට පස්සේ විනේ සඳහන් වෙනවා ඒව මේ මහා ඉහල ගරුකාපත්ති නෙමෙයි. හැබැයි බුදු හාන්දුරු පෙන්නලා තින වැසිකිලියකට ගිහිල්ල වතුර භාජනය පාවිච්චි කරාට පස්සේ ඉතුරු වතුර චුට්ටක් ඉතුරුණොත් ඒ ටිකත් අවසන් කරලා අර භාජනය මුණින් නවල එන්න. එතකොට ඊළඟට කෙනාට අර සමහරලාවට හිරිකිතයක් අපිරියාවක් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා භාජනය පාවිච්චි කරාට පස්සේ වතුර අරගෙන වතුර භාජනය අවසන් කළ මුණින් නවල එන්න. දැ විනේදර ස්වාමීන් වහන්සේ නමක් වැසිකිලියකට ගිය. උන්වහන්සේ ඒ වෙලාවේ භාජනයේ වතුර පාවිච්චි කරාට වතුර භාගයක්කත් උන්වහන්සේට ඒ කාරයට ගිය නෑ වතුර ගොඩක් ඉතුරුණ. ඉතින් උන්වහන්සේ කල්පනා කර වතුරත් අඩුයි දැම් මේ ටික හලන අපරාදේ ඊළඟට එන්න සාමීන් වහන්සේ මේක වතුර ටිකක් එකතු කරලා පාවිච්චි කරන්න ඇතෑ කියලා අර අනි අර භාජනය වතුර ටිකක් ඉතුරු කරලා අවදැන් ඒ කරුණාවට කරපු දෙයක් දැමික මේ මහාලොකු අරබුදයක් නෙමෙයි. ඊළඟට වැසිකිලියට ගියා ධර්ම දර ස්වාමීන් වහන්සේ නම යනකොට මෙන්න වැසිකිලි භාජනය වතුර ටිකක් තියෙන. දැම් බැලුවා දැන් මේ තමන්ට හිතවත් පැත්ත කෙනෙක්ත මේක වතුර භාජනය ටිකක් හිතුරු කර එක්වර අනි කණ්ඩාය මේ කෙනෙද කියල බැලු බලනකොට මෙන්න කාරණය අහෝට. විනේ දර ස්වාමීන් වහන්සේ නමක් තමයි වැඩිහිටි කෙනෙක් විනේ දර කෙනෙක් තමයි මේ ලොකුවට විනේ කතා කරන කෙනෙක් තමයි වැසිකිලියට ගිහිල භාජනය වතුර ටිකක් තියලාව. ඔන්න දැන් කාරණයක් හොයාගත්ත ගැටෙන්. ඒ වෙලාවෙ දැම් මේක ලොකුවට අරගෙන කට්ටියට අඩගහල පෙන්වා මේ බලාපල්ල කියව. මේ භාජනය වතුර ටිකක් තියලා ගිහිල්ලා ඔන්න කතාකරොත් මහලොකුවට විනේ ගැන තමයි කතා කරන්න ඔන්න පේනවා නේද. ඔහොමද බුද්ධ දේශනාව බුදු හාමුදුරුව විනේ ගැන පෙන්නුවේ ඔය භාජනය මුණින් නවල වතුර ටික අවසන් කරන්න කියලා නේද. ඔන්න දැන් ගැටුම හදාගත්ත දැන් ඔය ගැටුම දෙපැත්තට වචන හෝමාරුණ බැනගත්තා වාදවිවාද කියා ඔය සමහර වාදවිවාදී ධර්මයෙන් පටන්ගන්න. ඒ ධර්මයෙන් යන වාදවිවාද අවසානයේ ධර්මයෙන් එහාට ගිහිල්ලා ඊට පස්සේ නපුරු වචනවලට බැනගන්නවා රණ්ඩුවෙනවා ඊට පස්සේ ඒවට කණ්ඩායන් එකතු වෙනවා. හරි මේ අපි ඔබහන්සේගේ පැත්ති අපි ඔබහන්සේගේ පැත්ති කියලා කට්ටිය එකතුවේ. එකතු වෙලා දැන් දෙපැත්තට බෙදිලා දෙගොල්ලු අවසානයේ බැනගත්ත විතරක් නෙමෙයි පාත්තරවලින් ඉදන් ගහගත්තකින්න දැන් ගහගන්නකොට වෙන ආවිදත් නෑන අහුවෙන පාත්තරවලින් ඉදන් ගහගත්තා කිය. දැම් මේ ප්‍රශ්නය දවසෙන් දෙකෙන් තුනෙන් අවසං වෙන්න මේක දුරදිග යනවා. සාමාන්‍යයේ ස්වභාවේ තමයි ඒ අයට හිතයිශී අය ඉන්න. මේ අපේ හාමුදුරු මේ අපේ හාමුදුරුවරු මේ අපේ කට්ටි අපි මේ අපේ හාමුදුරුව කියලා ඒ දායකයොත් දැන් ඒ අයගේ පැත්ත ගත්තා කියන. වෙනද ගෝෂිතාරාමයට ඇවිල්ල එකට දානි පූජ කරපු අය දැන් තමන්ට හිතවත් හාමුදුරුන්ගේ පැත්ත අරගෙන දැන් දායකයෝ දෙපැත්තර බෙදිලා ගමෙට රණ්ඩු පාරදි හම්බෙනවා උඹලගේ හාමුදුරුව මෙහෙමයි ඇයි උඹලගේ හාමුදුරුව මෙහෙමන කියලා ඔන්න දැන් දෙගොල්ල බැනගන්නවා පාරි රණ්ඩුවෙන. දැම් මෙහෙම රණ්ඩු ගමේ දායකයෝ අතරත් ප්‍රශ්න. අවසානයේ මේකට තව හාමුදුරුව මේ පිට ඉන්න අයත් එන අපි එන ඔබහන්සගේ සහයට අපි එනවා කියල කට්ටිය ඇවිල දැන් අවුල දුරදික යනවා. ඔහොම අවුල දුරදික යනකොට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් උන්වහන්සේ මේක දැක්ක. බුදුරජාණන් වහන්සේ වැඩම කරා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලේ මේ සංඝයා සමගි කරවන්න හිතාගෙන. එහෙම සංඝයා සමගි කරවන්න හිතාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කර දැම් මේ ආරවුල භික්‍ෂූන් වහන්සේලගේ මේ පටන්ගත්ත පුංචි ප්‍රශ්නය අර වැසිකිලි භාජනය වතුර ටිකද. දැම් මේක දුරදිග ගිහිල්ලගේ හිල්ල කරුණු එකතු වෙලා හාමුදුරු බෙදිලා කණ්ඩායන් දැම් බලවත් වෙලා දායකයෝ බෙදිලා ඒ අයට හිතයිශී දේවතාවරු අමනුස්්‍ය අතර පවා ගැටුම් කියන. අපිට නොපෙනෙන පැත්තක්කේ ධර්මී සඳහන්වෙන්. අවසානි බුදුරජාණන් වහන්සේ මේ හැමෝම එකතු කළ ධර්මවිනින් අවවාද කරා මහනි සමගිවෙන්
බුදුරජාණන් වහන්සේ අවවාද කළ කරුණු කියනකොට එක භික්ෂුවක් කියනවා ඔබවහන්සේගේ පාඩුවේ ඔබවහන්ස වැඩ ඉන්න කියවා. මේ ගැටුම නිසා අපි ප්‍රසිද්ධ වුණා කියවා. එතකොට බලන්න ඒ කාලෙ මේ ගැටුමෙනුත් ගොඩ යන්න බලාගෙන ගැටුමෙන් ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන අය ඉඳලත් තියෙනවා. අපි මේ ප්‍රශ්නය නිසා අපේ නංගොත් පවා මිනිස්සු දැනගත්තා කියවා. ඒ නිසා ඔබවහන්සේගේ පාඩුවේ ඔබවහන්සේ ඉන්න අපි මේක තව මේ විදියට අරගෙන යන්න කිය. මේ කාටද? බුදුහාමුදුරන්ට. එතකොට බලන්න එදා එකල බුදුරජාණන් වහන්සේ සංඝයා සමගි කරන්න හදනකොට උන්වහන්සේටත් එසයි කතා කරපු භික්‍ෂූන් හිටිය. අවසානි බුදුරජාණන් වහන්සේ සංඝයා ගැන ඇතිවෙච්ච ඒ කල කිරීම තුළ බුදුරජාණන් වහන්සේ සංඝයාගෙන් වෙන් වෙලා තනියම වැඩ සිටින්න කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ එතනින් වැඩම කරා පාරිලෙය වනයට. මහ වනාන්තරයක් මේ කැලේ ඇතුළට බුදු හාමුදුර වැඩි ආනන්ද හාමුදුරට කිව ආනන්ද කිසිම කෙනෙකුට මාව මුණගැහෙන්න මේ කාලය තුළ මේ වස් කාලය තුළ අවස්ථාව ලැබෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ හුද කලාව කැලේ වැඩඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දැන් වැඩම කරා පාරිලිය වනයට. ඒ කාලි බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරේ පාරිලෙයි ඇත්තා වඳුරේ මේ සත්තු තමයි බුදු හාමුදුරන්ට උපස්ථාන කරන්න පළතුරු කඩාගෙන ඇවිල පූජ කරනවා. අර ඇතා ගිහිල්ල හොඳ වැලින් පැන් අරගෙන ඇවිල පූජ කරනවා. මේ විදිහට තිරිසංගත සතුන් වනත් මේ බෝධි සත්ව ගතිකුණ ඇති මේ සත්වය බුදුරජාණන් වහන්සේට මහ වනාන්තරයේ කිසිම මනුස්සයෙක් නැතුව තතාගත බුදු කෙනෙකුට වස්මාස 3ම මේ සතුන් ඇප උපස්ථාන කර. ඔය අතරි දැන් අර භික්‍ෂූන් වහන්සේලාගේ ගැටුම දැන් දුරදිග යනවා. දැන් දායකයෝ බැලු අනේ බුදුරජාණන් වහන්සේ වැඩිය. අනේ තතාගත බුදුරජාණන් වහන්සේ වැඩිය. මෙන්න ආරංචි වුණා බුදු හාමුදුරන්ටත් මේක විසඳන්න බැරුව බුදුරජාණන් වහන්සේ කැලේට වැඩිය. බුදු හාමුදුරුව කියන දේවත් මේ සංගේ අහන්නේ. මිනිස්සු කල්පනා කරා මේක ඉවරයක් තියෙන්න්න පැ දැම් මේ ගැටුම රණ්ඩුව යනවා තතාගත බුදුරජාණන් වහන්සේ ධර්ම විනෙන් අවවාද කරද්දී ඒකවත් පිළිගන්න. හරි දානි දෙන්නෑ කියලා දානි දෙන එක නැවැත්තුව දායක. දැන් ඔක්කොටෝ වඩා බඩට පාරවදිනකොට දානි නැදැම්බින්ට පාතිකයාට මිනිස්සු දන් දෙන්න. තානි නොදි හිටිය. එන්න රණ්ඩුවවීම ඉන්න අපි දාන දෙන්නෑ කියලා දානි දෙන එක නැවැත්තුව. දානයේ දෙන එක නතර වෙනකොට දැන් අර රණ්ඩුව සංසිදුනා දැන් සංඝයා දැන් සමගි වුණායිට පස්සේ. තමන්ට සිව් පසේ ටික නැති වෙනකොට අන්න සමගි වුණ. සමගි වෙලා දෙගොල්ලු සාකච්ඡා කරා මිනිස්සු කිව්වා ඔහොම හරියන්න බුදුරජාණන් වහන්සේව ගිහිල්ල සමාවරගෙන බුදුරජාණන් වහන්සේව වඩම්මගෙන එන්න කිව තතාගතයන් වහන්සේ වඩම්මනකං අපි දාන දෙන්න ඇකි. දැන් දෙගොල්ලු සමගි වෙලා ඒවෙලේ ආනන්ද හාදුරන්ට කිවනේ ආනන්දයන් වහන්ස බුදුරජාණන් වහන්සේ දකින්න අපි කැමති අපි සියල්ලෝම සමගි වෙලා බුදු හාමුදුරන්ගේ සමාව ගන්නවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන් අවස්ථාවක් ලබලදෙන් වස්මාස 3 අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙලා වන්දනා කරා තතාගතයන් වහන්සේ මහා කාරුණිකයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා දහම් දෙසලා ඒ අය සමගි කරලා දායකයන්ට ධර්මය දේශනා කරලා මේ ප්‍රශ්න විසඳුන. එතකොට අපිට පේනවා සමහර ප්‍රශ්න හටගන්න ආකාර මේ හැමෝම ධර්මමාර්ග යන අය. ධර්මය දියුණු කරගෙන විනේ දියුණු කරගෙන බණ භාවනා කරගෙන නිවන් මගේ යන අය. සමහර වෙලාවට පුංචි මොකක් හරි තැනකින් ප්‍රශ්නයක් එනකොට ඒ ප්‍රශ්නය තුළ බුද්ධිමත්ව කල්පනා කරන්න බැරිවීම නිසා මේක මහා බරපතල දෙයක් හැටියට බලවත් වෙලා යන. ඒකට තව තවය පැටලිලා මේක අවුල ගින්නක් වෙලා මහ විශාල ගිනි ජාලාවක් බවට පත්වෙලා යන. පිංහතුනේ මෙවැනි ප්‍රශ්න දැම් බලන්න ගෙවල්ලොල නැද්ද කියලා. පවුල් ප්‍රශ්න දිහා බලන්න දැම් මේ ප්‍රශ්න අපි කතා කරන සමාජය හැම පැත්තක්ම. ගෙවල්ලොල තියෙන සමාන පොඩි දෙයක් මේ කතා කරලා විසඳගන්න පුළුවන් දෙයක්. එක්කෝ කතා කරපු හම ගණන් ගත්ති නෑ. මං හිනාවුන හම අහක බලාගත්තා. දැන් ඉස්සර වගේ නෙමේ යමන් එන්නකොට අනි පැත්ත හැර ඔන්න ඔය වගේ ප්‍රශ්න සහෝදරයෝ අතර
අසල් වැසියෝ අතර, නෑදෑයෝ අතර, යාළු මිත්‍රයෝ අතර දැන් සමහරලාට ඔන්න කෝල් එකක් ගන්නවා. දෙතුන් පාරක් කතා කරන සමහරලාට ෆෝන් එක රින් යනවා, ෆෝන් එක ගත්තේ නෑ. එතනින් හිතන දැන් මේ ආමාත් එක්ක තරහ වෙලා වෙන්නේ නැති. ඉස්සර නම් එහෙම නෙමෙයි, අපි එක පාර කතා කරපු ගමන් අපිට කතා කරනවා. දැන් අපි කතා කරත් ෆෝන් එකවත් ගන්නෙ නෑ. අන්න දැන් අමනාප පොඩි හිතේ ඇති වුණ අමනාපකම. ඒක අනවබෝධයක් නිසා සමහරලාවට යාට ලෙඩක් වෙන්න පුළුවන්. එක්ක ෆෝන් එක මොනවා හරි සයිලන්ට් කරලා තිබ්බා වෙන්න පුළුවන්. එක්ක ඇහුන්නේ නෑ වෙන්න පුළුවන්. සමහර පොඩි දරුවෙක් අරගෙන ඔබ හිටියා වෙන්න පුළුවන්. නමුත් මේක ඇත්ත නැත්ත හොයන්නේ නෑ. අර පුංචි සිදුවීමක් විශාල ඊට පස්සේ හිත් ඊළඟට පාරේ හම්බුණත් අහක බලාගන්න. අපි මොකටද කතා කරන්නේ? මං කෝල් කරත් ගත්තේ නෑ. ඔන්න ඔය වගේ දිගට ප්‍රශ්න ගිහිල්ලා ආරවුල් අමනාපයි. සමහර අය තරහ වෙලා ඉන්න අවුරුදු ගණන්. ඇයි තරහ වුනේ? දන්නේ නෑ කියනවා. එයා ඉතින් කතා කරෙත් නෑ, අපි කතා කරන්නෙත් නෑ කියලා. ඔන්න හේතුව. එතකොට සමහරු අවුරුදු ගණන් වෛර, හිතෙන් වෛර කරනවා, බනිනවා, දොස් කියනවා, අඩුපාඩුකම් කියනවා. හැබැයි මොකක්ද හේතුව කියලා ගත්තොත් හේතුවකුත් නෑ. එතකොට මේ වගේ මේක තමයි හිත්වල තියෙන ස්වභාවය. පිංගතුනි මතක තියාගන්න, ඔබ මම අපි කවුරු මේ ඉපදෙමින් මැරෙමින් සංසාරය යන්නේ රාග, ද්වේෂ, මෝහ මේ අකුසල් නිසා. ද්වේෂය කියලා කියන්නේ මේවා ආශ්‍රව ධර්ම හැටියට, අනුසය ධර්ම හැටියට මේ හිත අභ්‍යන්තරේ බැසගෙන මේවා පල්වෙච්ච කෙලෙස් හොයන්න බෑ. සමහර ඒවා හැංගිලා තියෙන්නේ. නිකන් හිතන්න මේ බණ අහනකොට සමහර වෙලාවට හොඳට බණ අහනකොට, බුදුන් අදිනකොට, පන්සලට ගියහම හිත නිවිච්ච වෙලාවට තමන්ගේ හිත දිහා බලපුවාම අපිට නම් කෙලෙස් නෑ වගේ සමහරුන්ට. අනේ අපිට නම් එහෙම තරහ යන්නේ, අපි නම් එහෙම නෑ, අපේ හිත නම් එහෙම නෑ කියලා බොහෝ දෙනෙක් කියන්නේ. අලු යට ගිනි පොකුරු වගේ තමන්ට පොඩි දෙයක් වෙච්ච ගමන් සැනින් ඇවිස්සිලා එනවා. හොයන්න බෑ කොහෙද මේ ද්වේෂය තිබ්බේ කියලා. පටික නිමිත්තත් එක්ක අයෝනිසෝ මනසිකාර යෙදෙනකොට සැනින් ඇවිස්සිලා එනවා. නූපන් ද්වේෂය උපදිනවා, උපන්නා වූ ද්වේෂය බලවත් වෙනවා. පටික නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය අන්න ද්වේෂයට බලවත් වෙන කාරණා. ඊළඟට පින්වත්තුනි මතක තියාගන්න, නිවන් දකින්නකම්, රහත් වෙනකම් මේ වගේ ප්‍රශ්න සංසාරේ ඇති වෙන්න පුළුවන්. ඒවා බුද්ධිමත්ව ධර්මයේ තුලින් තේරුම් ගන්න දක්ෂ වෙන්න. සමහර වෙලාවට දැන් බලන්න මේ සංසාරික බැඳීම් මත කෙනෙක් විවාහ වෙන්නේ සමහර සංසාර බැඳීමක් මත. කෙනෙකුට හිත යන්නේ ආදරයක් ඇති වෙන්නේ. දෙමව්පියෝ, දරුවෝ, සහෝදරයෝ, ඥාතීන් මේ බැඳීම්, සංසාර බැඳීම්, සහෝදර බැඳීම්, ඥාති බැඳීම්, අවුරුදු ගානක් තිබ්බ හිතවත්කම්, යාළු මිත්‍රකම්. හැබැයි ඒ අතරම පුංචි දෙයකට සමහර වෙලාවට හිතේ අමනාපකම්, තරහව, වෛරය, කේන්තිය අවුරුදු ගණන් මේ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න, ඒ අතර ආය කාලෙකට පස්සේ ඒ අය සමගි වෙනවා. දැන් ඔබ බලන්න සමහර සිදුවීම් මේ සසරේ පාරමී පුරාගෙන යන අය සමහර පැටලිච්ච තැන් ඔබ හිතන්න. ඔබ දන්නවා දුටුගැමුණු රජ්ජුරුවෝයි සද්ධාතිස්ස රජ්ජුරුවෝයි දෙන්න. විහාර මහා දේවියගේ කුසේ පිළිසිඳ ගත්තේ මේ පුංචි චරිත නෙමෙයි. විහාර මහා දේවිය කියලා කියන්නේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යනවා. මතු බුදුවෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ මෑණියන් බවට පත්වෙන්න පාරමී පුරණ කෙනා. මව් පදවිය ප්‍රාර්ථනා කරනවා බුදුවෙන ආත්මේ බුදු කෙනෙක්ගේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන්න ඕන. කාවන්තිස්ස රජ්ජුරුවෝ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පියාණන් බවට ගිහි කල පත්වෙන්න කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු කෙනෙක්. එතකොට මේ ඔක්කොම බෝධිසත්ව පාරමී පුරණ චරිත. ඔය අතර විහාර මහාදේවියගේ කුසේ දරුවෝ හැටියට පිළිසිඳ ගත්තේ අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරපු දෙන්නේ. පිංහතුනේ අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් බවට පත්වෙන්න.
අපි දන්නවා අපේ බුද්ධ ශාසනයේ සාරිපුත්ත මොග්ගල්ලාන කියන මහරහතන් වහන්සේලා මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පිරුවා. අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පිරුවා අගසව් තනතුරක් ලබන්න. ඒ වගේ හැම බුද්ධ ශාසනයකම අග්‍රශ්‍රාවක තනතුරක් ලබන්න නම් මහා කල්ප අසංකේයකුත් තවත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්නට ඕනේ. එතකොට ඒ විදියට පාරමී පුරලපලා මේ කල්පේම ඊළඟ බුදු හාමුදුරුවන්ගේ අගසව්වෙන්න පාරමී පිරිච්ච දෙන්න. එතකොට තව පොඩ්ඩයි සම්පූර්ණ කරගන්න තියෙන්නේ. සසරි අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙනවා මේ මහා බඩ්ඩ කල්පේ පස්වෙනුව පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අගසව් තනතුරු ලබන්න පාරමී පුරපු දෙන්න. ගෞතම බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාල බොහෝ කාලෙකට පස්සේ දෙව්ලොව ඉඳම් මනුලොවට මේ ආවෙම පාරමී පිරිලා. බුද්ධ ශාසනයේ දියුණු කරලා වෙහෙර විහාර හදල ශාසනයේ බබලවල තවත් පාරමීටිකක් පුරෝගෙන යන්න පල්ලෙහාටාව දෙව්ලොවින් පහලටාවේ. හැබැයි මේ දෙන්න දුටුගැමුණු රජ්ජුරුවයි සද්ධාතිස්ස රජ්ජුරුවයි. පාරමී පුරාගෙන යන අගසව තනතුරු ප්‍රාර්ථනා කරගෙන යන දෙන්න වුනත් මේ මනුලොව ඇවිල්ලත් දෙන්න රණ්ඩුවන් නැද්ද කියලා හිතන්න. දෙන්න ප්‍රශ්න ඇති කරගත්තා. රජකම වෙනුවෙන්. පිය රජ්ජුරුවන්ගේ මරණින් පස්සේ සද්ධාතිස්ස රජතුමා රජකම අපේක්ෂාවෙන් කඩුල් ඇතයි විහාර මහාදේවිය අරගෙන ගිහිල්ලා මොකද රාජ්‍ය වෙනුවෙන් කඩොල් හස්තිරාජයයි මව් දේවියගේ කඩොල් හස්තිරාජය ඒ වගේ මව් දේවිය අවශ්‍යයි රාජ්‍ය පිණිස. හැබැයි සද්ධාතිස්ස රජ්ජුරුවෝ අරගෙන ගිය දුටුගැමුණු කුමාරය රජකම ඉල්ලගෙනවා. දැම් දෙන්න රජකමට අවසානයේ සේනා සංවිධානය කරගෙන දෙන්න යුද්ධ කරගත්ත සහෝදරයෝ දෙන්න. ඔබ මේ යුද්ධ ගැන අහල ඇති අපේ ඉතිහා සඳහන් වෙනවා දුටුගැමුණු රජ්ජුරුවයි සද්ධාතිස්ස රජ්ජුරුව යුද්ධ කරගත් අවස්ථා ගැන. එක වතාවක් නෙමේ 3-4 වතාවක් දෙන්න යුද්ධ කරගත්තා. දැන් ඔයි යුද්ධවලට මැදි වෙලා දෙන්නටම පක්ෂපාතිව හිටපු මිනිස්සු මැරුම් කෑවෙ නැද්ද? මිනිස්සු මැරුණා. අපි දුටුගැමුණු රජ්ජුරුවන්ගේ පැත්තේ. එතකොට සමහරවිට අපි සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ පැත්තේ. අපි මරාගෙන උනම් මැරෙන්න ඉන්න අපේ රජ්ජුරුව වෙනුවෙන්. ඔන්න අනිත් අයගේ දුටුගැමුණු රජ්ජුරුව වෙනුවෙන් අපි ජීවිතේ වුණා පූජා කරන්න ඉන්නවා කියලා. ඉතින් ඔය වගේ කට්ටිය දෙපැත්තේ ඒ අනට අනුව දෙන්න යුද්ධ කරගත්තා. ඔය වගේ එක අවස්ථාවක දුටුගැමුණු රජ්ජුරුව සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ සේනාවට කොටු වෙනවා. හරි ලස්සන සිදුවීම් තියෙනවා මේ ඉතිහාසයේ. දවසක් දුටුගැමුණු රජ්ජුරුවෝ ඔය යුද්ධය අතර සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ සේනාවට කොටු වුණා. එදා යම්තන් දුටුගැමුණු රජ්ජුරුව අමාත්‍යවරයයි අස්වයයි දැන් රජ්ජුරුවෝ ඔය 3 දෙනා විතරයි. මිනිස්සු දෙන්න යා සතයි කැලේ පැනලා හැංගුණා. මහ කැලේ වට කරලා දැන් සද්ධාතිස්ස රජ්ජුරුවන්ගේ සේනාව කැලේ වට කරලා හිටියේ. එදා රෑ එල්ලි වෙනකන් දුටුගැමුණු රජ්ජුරුවෝ දැන් සතුරන්ට කොටු වෙලා කැලේ ඇතුළේ හිටියා. මහා රාත්‍රී දැන් හරි බඩකිනේ. දරාගෙන හිටියා එළි වෙනකන්. යන්තම් උදේ පාන්දර අරුණෝදේ වැටෙනවා. ඉරේලිය එනකොට දැන් එළිය වැටුණාට පස්සේ කොහොම හරි පැන ගන්න පාරක් හොයාගෙන කල්පනා කරේ රෑ එළි වෙනකන් හිතන්න කොච්චර බයකින් ඉන්න ඕනද කියලා. උදේ පාන්දර අමාත්‍යවරයාට කතා කරලා කිව්වා අමාත්‍යවරේ මට හරි බඩකිනි කන්න දෙයක් නැද්ද ඇහුවා. රජතුමනි එක කෑම එකක් තියෙනවා එකයි කිව්වා ඉතුරු වෙලා තියෙනවා. දැන් අර රජ්ජුරුවනේ එක පාර්සලේ රජ්ජුරුවට දුන්න රජතුමනි රජ්ජුරුව මේක පිළිකරගෙන රජ්ජුරුව කුසගින්න නිවා ගන්න. බලන්න මේ යුද්ධ කරගත්තත් මේ ගැටුම් ඇති කරගත්තත් සංසාර පුරුදු පාරමී පුරන බෝධිසත්වරු. දුටුගැමුණු රජ්ජුරුව අර කෑම එක අතට අරගෙන කල්පනා කරා මම කවදාවත් සංඝයාට නොදී දන් දීලා නැහැ. අර කෑම එක ආපහු දුන්න අමාත්‍යවරයාට. දීලා කිව්වා මේක 4ට බෙදන්න කිව්වා. මේ පොඩි කෑම එකක්. එක බත් පාර්සලයක් කියලා නිකන් හිතමු. 4ට බෙදන්න කිව්වා.
අමාත්‍යවරයා බැලුවා රජ්ජුරුවෝයි මායි අස්වයයි 3 දෙනයි සතාට ටිකක් දුන්නත් 3 දෙනයි 4ට බෙදන්නේ. එතකොට දුටුගැමුණු රජ්ජුරුවෝ කියනවා මම කවදාවත් සංඝයාට නොදී ආහාරයක් අරගෙන්නේ නැහැ. 4න් 1 පංගුවක් සංඝයාට වෙන් කරන්න කිව්වා. අමාත්‍යවරයාට ඉතින් hina යන්නත් ඇති. අමාත්‍යවරයක් අහනවා රජතුමනි අපි මේ ඉන්නේ මාලිගාවේ නෙමෙයි දන් දෙන තැනක නෙමෙයි කැලේ. අපි මේ සතුරන්ට කොටු වෙලා කැලේ හැංගිලා ඉන්නේ. දන් දෙන්න පස්සේ බැරිය. රජ්ජුරුවෝ මේක කන්න කිව්වා. කුසගින්න නිවා ගන්න. මෙහෙ කොහෙද හැව මේ හාමුදුරු දාන පිළිගන්න. එතකොට දුටුගැමුණු රජ්ජුරුවෝ කියනවා හා එහෙම කියන්න එපා. මම කවදාවත් සංඝයාට නොදී ආහාරයක් අරගෙන්නේ නැහැ. ඒ නිසා මම දැන් සත්‍යක්‍රියාවක් කරනවා කියලා දුටුගැමුණු රජතුමා 4 දිසාවට වන්දනා කරත් තෑත් නලලි තියාගෙන 4 දිසාවට වන්දනා කරලා අධිෂ්ඨානයක් කරා මම හැමදාම ආහාර ගත්තේ සංඝයාට දන් දීලා. අද මගේ මේ බත්පත අද ප්‍රනීත විදියට දාන දෙන්න දෙයක් නැති වුණත් අද උදේ මේ මට ලැබෙන කුසගින්නේ ඉඳලා හරි අද මට මේ ලැබිච්ච බත්පතෙන් සංඝයා වෙනුවෙන් වෙන් කරපු කොටස පිළිගන්න සුදුසු භික්ෂුවක් මගේ සද්ධාව මගේ අධිෂ්ඨානය මගේ සිතුවිල්ල දැකලා පැමිණිත්වා කියලා අධිෂ්ඨානයක් කරා. එදා උදේ පාන්දර පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ සිවුරු පොරෝනවා ගමක පිණ්ඩපාතේ වඩින්. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ අධිෂ්ඨානය අරමුණු වුණා. සිවුරු පොරෝගෙන පාත්තරය අරගෙන අහසින්ම රජ්ජුරුව ළඟට අහසින්ම වැඩිය. පාත්තරය අරගෙන අහසේ පළගක් බැඳගෙන රජ්ජුරුව ඉදිරියේ පෙනී හිටිය. රජතුමාට පුදුම සතුටක්. සංඝයාට වෙන්කරපු කොටස පාත්තරයට පූජ කරා. රජ්ජුරුවන්ගේ හිතට නිකම් මදි මදි වගේ අර 4න් පංගුවක් අනේ මේ ටික උන්වහන්සේට මොනවට මේ කටත් දෙකක් වළඳලා හරියනවද කමක් නෑ වේලත් දෙකක් බඩකින් ඉඳලා මැරෙනවා කමක් නෑ කියලා රජ්ජුරුවෝ හිත හදාගෙන තමන්ගේ බත්පතම පූජ කරා. තමන්ගේ කොටසත් පාත්තරයට පූජ කරා. අර මහරහතන් වහන්සේ මේ දාන ටික පිළිගත්තේ මතක තියාගන්න දුටුගැමුණු රජ්ජුරුවන්ට මෙන්න මේ දානේ මරණ මංචකේ බලවත් වෙනවා ආසන්න කුසලයක් හැටියට උන්වහන්සේ දිවසින් දැක්කා. නැත්නම් කෙනෙකුට හිතෙයි අච්චර බඩකින්න හිටපු රජ්ජුරුවන්ගේ බත්පත පිළිගන්න මේ අහසින් ආවේ මොකටද ගමක පිණ්ඩපාත කරන්න නැතුව කියලා. ඔහොම හිතන මිනිස්සු ඉන්නවනේ. හැම දෙයකම වැරැද්දක් දකින්න කොටසක් ඉන්න. අර මහරහතන් වහන්සේ මේ බත්පත පිළි අරගෙන රජතුමාගේ හිත පහදවන්න අහසින්ම වැඩිය. රජ්ජුරුවෝ සාදුකාර දිදී වැඳගෙන බලාගෙන හිටිය. හැබැයි උන්වහන්සේ වැඩම කරේ රජතුමා ගැන කරුණාවේ. ඒ බත්පත තවත් ගල්ලෙනක හිටපු රහතන් වහන්සේලා කීප නමකට දාන වළඳද්දි කොටස කොටස කට හරි ටික ටික පූජ කරා. මේ රජතුමා පූජා කරපු දානය ඔබවහන්සේලා පිළිගන්න. උන්වහන්සේ ටිකක් වැළඳුවා. පිණ්ඩපාතික තිස්ස මහරහතන් වහන්සේ වළඳලා පාත්තරේ හොදගෙන ගමක පිණ්ඩපාතේ වැඩිය. පාත්තරේ පිරෙන්නම පිණ්ඩපාතේ කරා. පාත්තරේ පිරෙන්නම පිණ්ඩපාතේ කරගෙන අහසින්ම ආපහු ආව රජ්ජුරුවෝ ළඟට පාත්තරේ අරගෙන. ඇවිල්ලා කිව්වා රජතුමනි ඔබ පූජා කරපු දානය වැළඳුවා. ඒ වැළඳුවේ තවත් සංඝයා කීප නමක් එක්ක බෙදාගෙන දානය වැළඳුවා. හැබැයි මේ දානෙ ටික රජතුමාටයි අමාත්‍යවරයටයි අස්වයටයි පිළිගන්න කියව. රජ්ජුරුවෝ බය වුණා. සංඝයාගේ දේ කැපයිද? සාමාන්‍ය එහෙම හිතන ගොඩක් අයට සමහරවිට හාමුදුරු කෙනෙක් ඉතුරු වෙන දෙයක් කැමැත්තෙන් දෙන. මතක තියාගන්න සංඝයාගේ අවසරෙන් දෙන දේ කැපයි. ස්වාමීන් වහන්සේ නමක් දෙනවා. පන්සලේ දානෙ වන්දලා අවසන් වුණාට පස්සේ හරි ඉතුරු වෙච්ච දෙයක් කාට හරි එන්න කියලා පන්සලේ දෙයක් හාමුදුරුවෝ දෙනවා. එක්ක හාමුදුරන්ගේ අවසරෙන් කෙනෙකුට කියලා දෙනවා. අසරණ කෙනෙකුට හරි බඩකින්න ඉන්න කෙනෙකුට දෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අම්මෝ මේ සංඝයාගේ දේවල් මේ සංහාම් පන්සලෙන් කන එක හොඳ නෑ. මතක තියාගන්න හොරා කන එක තමයි භයානක. සංඝයාගේ අවසරෙන් දෙන දේ කැපයි. ඒක සංඝයාගේ අවසරෙන් ලැබෙන්න ඕනේ. ඒ අරන්න පන්සලේ හරි ශාසනික හරි සංඝයාට අයිති දෙයක් හොරා කෑවොත් හොර හිතෙන් අන්න විපාක භයානකයි. ඒක විපාක බොහොම දරුණුයි. අර මහරහතන් වහන්සේ කියනවා රජතුමනි සංඝයාගේ අවසරින් ලැබෙන දේ කැපයි.
රජ්ජුරුව මේක පිළිගන්න පිළි අරගෙන කුස පිරෙනකං ආහාර ගන්න කියෝ. උන්වහන්සේ යසල වැඩ හිටිය. රජ්ජුරුවර පාත්‍රයේ තිබිච්ච පිණ්ඩ පාති දාන ටික රජ්ජුරුව අමාත්‍යවරයා යස්වයටත් කොටසක් දීලා කුස පිරෙන්න්නම දානෙ වැලතුව. දැන් රජ්ජුරුව ආහාර ගත්ත අර පිණ්ඩ පාති දාන ටික අරගෙන ඉවර වෙලා පාත්තරෙත් හෝද ලත්තට අරගෙන රජ්ජුරුව කල්පනා කරා මම කවදාවත් හිස් පාත්‍රයක් සංඝයාගේ අතට දීලනෑ. මාලිගාව ඉන්නකොට මගේ අතර පාත්තරයක් ලැබුණොත් දානෙ පුරවල මං බොහොම ප්‍රනීත විදියට දානෙ පුරවල පූජ කරේ. අද මං පිණ්ඩ පාතය කරගෙන ආපු දානෙ ටික මං ආහාර අරගෙන මගේ අතින් හිස් පාත්තරයක්නි මං සංඝයාට දෙන්න කියලා හිතුව. එහෙම හිතලා කරේදාගෙන ඉන්නවා කහපාට රන්නූලෙන් වියපු වටිනා සලුව. මේ සලුව නමලා පාත්තරය ඇතුළෙන් තියලා පූජ කරා මේ සලුවත් පාත් සංඝයාටම පූජාවේවා කියලා සලුව පාත්තරය ඇතුළෙන් තියලා පූජ කරා. හිස් පාත්‍රයක් පූජ කරන්න බෑ කියලා රජ්ජුරුවන්ට ඇතිවෙච්ච චේතනාවත්තේ. මේ මහරහතන් වහන්සේ සලුව පිළිගත්තා. කහපාට සලුව රජ්ජුරුව පූජ කරු පිළිගෙන අහසිම්ම රජ්ජුරුවන්ගේ හිත පහදන්න වැඩිය. ඔන්න බලන්න ඒ කාලේ අපේ රටේ හිටපු රජවරු කොච්චර සද්ධාවන්ත රජවරු රජගං කරපු රටක්ද කියලා හිතක්. එදා ඔන්න දුටුගැම රජ්ජුර කොහොම හරි මෙතනින් බේරිලා මග හැල්ලා අනතුරෙන් බේරුණ. ඔය අතරේ ඔය වගේ අවස්ථා කීපයකදිම සද්ධාතිස රජ්ජුරුවන්ගේ සේනාවට දුටුගැම රජ්ජුරුව කොටු වෙනවා දුටුගැම රජ්ජුරුවන්ගේ සේනාවට සද්ධාතිස රජ්ජුරුව කොටු වෙනවා. ඔය අතරේ බොහෝ මිනිස්සු දෙපැත්තේ කණ්ඩායන් වල මිනිස්සු කීප වතාවක් ඔය ගැටුම් වලින් මැරුම් කෑව. බොහෝ පිරිසා දෙන්න කොහොමහරි බේරි යුද්ධ කරගත්තා. ඔය අතරේ අවස්ථාවක ඔබ කවුරුත් දන්නවා මේ සිදුවීම සද්ධාතිස්ස රජ්ජුරුව කොටු වුණා දුටුගැම රජ්ජුරුවන්ගේ සේනාව. කොටු වෙච්ච ගමන් අවසානයේ බැලුව හැද්දුවලා බේරි ජීවිතය බේරගන්න පැද. එහෙමම දීවා දුවනකොට පන්සලක් තිබ පන්සලට දීව. අද තියෙනවා බුත්තල පැතිතින දෙමට මල් විහාරය කියල මේ විහාරස්ථාන. ඔන්න ඔය පන්සලට තමයි ගිහිල්ලා ඒ කාලෙ මහරහතන් වහන්සේලා බොහෝ පිරිසක් වැඩහිටිය භූමිය පුුණ්‍ය භූමි ගිහිල්ලා පන්සලේ හැංගුණා. දැන් රජ්ජුරුවෝ සේනාවත් එක දුටුකෑම රජ්ජුරු සේනාවත් එක පන්සල වට කර. කොයි වෙලේ හරි එලියට එන්න පැ පන්සල වට කර. වට කල රජ්ජුරුව පිරිසත් එක්කාව පන්සලට මහරහතන් වහන්සේලා දැනගත්ත දැන් රජ්ජුරුවෝ එන්න මේ සද්ධාතිස්ස කුමාරයාව ඇදගෙන යන්න එන්නේ සේනාවත් එක් ඇවිල්ලා. බොරුවක් කියන්නත් බ්‍රහතන් වහන්සේලා මාර්ග පල්ලාබේ ඇහුවොත් නෑ කියන්නත් බෑ. කිව්වොත් අනතුරා අරගෙන ගිහිල්ලා වද දෙනවා එක්කො මරන්න පුළුවන් දැ යුද්ධකන. ඒ වෙලාවේ ඇදස්සට හැන්ගෙන්න්න කියලා අර පන්සලේ ඇදස්සේ දැ බලන්න සද්ධාතිස කුමාරය ඇදස්සේ හැංගුණේ අන්තිමට බේරේ ඇදස්සේ හැංගවා. දුටුකෑම රජ්ජුරෝ සේනාවත් එක්කාව පන්සලට ඇවිල්ලා ස්වාමීන් වහන්සේලට වන්දනා කර ලැහවා ස්වාමීනී මට සමාවෙන්න අවසරයි තිස්ස මෙහාවද කියලැහවා. දැන් භික්‍ෂූන් වහන්සේලාට නෑ කියන්නත් බෑ බොරුවක් වෙනවා. ඉන්නවන්න අතන කියන්නත් බෑ අරගෙන ගිහිල මරනවා. ඒ වෙලාවේ භික්‍ෂූන් වහන්සේලා නුවනින් කල්පනා කළ ඒවට ගැන නිපක කියලා උපක්‍රමශීලී නුවන බුද්ධිමත්ත මගහැරීමෙන් අන්න ඒවතම මගහැරීමෙන් බුද්ධිමත්ත නුවනින් බේරෙන අවස්ථා. උන්වහන්සේලා කල්පනා කරලා බොරුවකුත් නොවෙන විදියට අනතුරකුත් නොවෙන විදියට කියනවා තිස්සයා ඇඳ නැත කියව. ඇඳ උඩ කොහොමත් නෑන ඇද අස්සනන්නේ තිස්සයා ඇඳ නැත කියව. රජ්ජුරුව බුද්ධිමත් රජ්ජුරුවන්ට තේරුණා අනේ මම්ම නිසා අපි නිසා මේ සහෝදරයන්ගේ ගැටුම නිසා සංඝයා කොච්චර අපහසුතාවකට පත්වෙනවද. මේ සිල්වත් ගුණුවත් සංඝයා නේද අපහසුතාවට පත්වන අනේ ස්වාමීනය මට සමාවෙන්නේ හෙනම් මං යනවා කියලා වන්දනා කරලා දුටුගම් රජ්ජුරුව ගිය හැබැයි ගියේ පන්සල ඈතින් වට කරගෙන හිටිය කොයි වෙලේ හරි එලියට එන්න ඇත ඔය අදස්ස ඉදර එලියට ආවහම පන්සල් සීමාවෙන් එලියට ආවහමං අල්ල ගන්නම් කියල වටේට ආරක්ෂාව යොදාගෙන හිටිය. භික්‍ෂූන් වහන්සේලා බලාගෙන හිටිය දැන්
රාත්‍රී කරුවලේ කොහොමහරි මෙයාව මෙතනින් පන්න ගත්තොත් ජීවිතේ බේරලා යවන්න පුළුවන්. නැත්නම් දුටුගැමුණු රජුරුවන්ගේ සේනාවට කොටු වෙලා මැරුම් කන්නත් පුළුවන්. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා නුවණින් කල්පනා කරලා කොහොමද මේ පන්සල් භූමියෙන් ඈතට අරගෙන ගිහිල්ලා මෙයාව මෙතනින් යවන්නේ? අපවත් වෙච්ච ස්වාමීන් ඉස්සර ඒ ආරාමවල 100,000 ගණන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් රාත්‍රී අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ දේහය ඇඳක තියාගෙන අමු සොහොනට අරගෙන යන විදිහට තිස්ස කුමාරයව ඇඳ උඩ තියලා සිවුරු වලින් වහලා එතුවා. ඔතලා භික්ෂූන් වහන්සේලා ඇඳ පිටිම උස්සගෙන කරේ තියාගෙන දැන් අර සොහොන පැත්තට භික්ෂූන් වහන්සේලාත් එක්ක අරගෙන යනවා කොහොම හරි මේ ජීවිතේ බේරන්න. එහෙම යනකොට දුටුගැමුණු රජුරවන්ට සේනාවයයි කිව්වන්න අර පැත්තෙන් ඇඳක තියාගෙන කෙනෙක් අරගෙන යනවා 30 වෙන්න පුළුවන් කියලා. දුටුගැමුණු රජුරෝ සේනාවත් එක්ක ඒ පැත්තට ආවා. භික්ෂුන් වහන්සේලා ඇඳ උඩ කර තියාගෙන තිස්ස කුමාරයා සිවුරු වලින් වහලා අරගෙන යනවා. ඒ යනකොට එක පැත්තකින් ඇඟිල්ලක් පාදේ කොටසක් අර සිවුරෙන් එළියට ඇවිල්ලා දුටුගැමුණු රජුරුව අඳුනගත්තා. හැබැයි මේ මොන ගැටුමක් තිබුණත් සංඝයාට ගරු කරනවා, බුද්ධ ශාසනයට ගරු කරනවා. සංඝයා අපහසුතාවයට පත් කරන්න කැමති නැහැ. ඒ වෙලාවේ අඳුනගත්ත මේ තිස්ස කුමාරයව තමයි මේ භික්ෂුන් වහන්සේලා කර තියාගෙන මෙතනින් එක්කන් යන්නේ. ඒ වෙලාවේ දුටුගැමුණු රජුරුව තිස්ස කුමාරයාට ඇහෙන්න කියනවා මලනුවනි සංඝයාගේ කරපිටින් යන නිසා අද උඹ බේරුණා කියලා හිතාගන්න කියනවා. අද බේරුණේ වෙන දෙයක් නිසා නෙමෙයි සංඝයාගේ කරපිටින් යන නිසා බේරුණා. නමුත් මේක හොඳට මතක තියාගන්න. නුඹේ ජීවිතේ බේරුවේ මේ කුල දෙටුවන් මේ බුද්ධ ශාසනය තුළ මේ ආර්ය මහා ශ්‍රාවක සංඝයා තමයි නුඹ බේරුවේ. මේක හොඳට මතක තියාගෙන මුළු ජීවිත කාලෙම සංඝයා වෙනුවෙන් ශාසනය වෙනුවෙන් උපකාර කරපන් කියලා දුටුගැමුණු රජුරුව සේනාවත් එක්ක ඒ වෙලාවේ යම් කියලා ආපහු ඇවිල්ලා ගියා. ඔය විදියට අවස්ථා ගානක් දෙන්න යුද්ධ කරගෙන අවසානයේ මහරහතන් වහන්සේලා මැදිහත් වෙලා මේ සහෝදරයෝ දෙන්නගේ මේ ආරවුල සංසිදෙව්. දෙන්න සමගි කෙරෙව්. අවසානයේ දෙන්න සමගි වුණා. දැන් හිතන්න මේ මරාගත්තේ කවුද? මෛත්‍රී බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කරගෙන අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන දෙන්නෙක් මේ. මනුස්ස ලෝකෙට ආවේ පාරමී පුරන්න. වෙහෙර විහාර හදලා මහා සෑයවල් හදලා ශාසනයේ බබලවල පින් කරන්න ආවේ. කෙලෙස් සහිතව යන ගමනේ රහත් වෙනකම්ම කෙලෙස් ප්‍රහාණය කරන තෙක්ම මේ ගැටුම් කියන ඒවා ඕන වෙලාවක ඇතිවෙන්න පුළුවන්. අවසානයේ දුටුගැමුණු රජුරුව රාජ අභිෂේක ලැබුවා. දෙන්න සමගියෙන් රජකම් කරා. රුවන්වැලි මහා සෑය, මිරිස වැටිය, ලෝවා මහපාය මහා සෑයවල් හැදුවා. දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ රුවන්වැලි මහා සෑය කටයුතු අවසන් කරේ සද්ධාතිස්ස රජතුමා. තමන් මරණාසන්න වෙලාවේ දිගාමඩුල්ලේ හිටපු තිස්ස කුමාරයක් හැඳවල රාජ්‍ය පැවරුවා. සද්ධාතිස්ස රජතුමාත් බොහෝ වෙහෙර විහාර කරවල ශාසනයේ බබලවල දෙන්නම පින් කරගෙන පාරමී පුරාගෙන දෙන්න දිව්‍ය ලෝකෙ ගියා. අද දෙව්ලොව. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අනාගතයේ බුද්ධත්වයට පත් වෙනකොට මේ අය මනුලොවට ඇවිල්ලා අග්‍රශ්‍රාවක තනතුරු ලබනවා. ඒ නිසා පිංගතුනි මේ පාරමී පුරාගෙන යන සංසාර ගමනේ කෙලෙස් සහිතව යන ගමනේ ඔබ අපේ ජාතක පොත බලන්න. අපේ බෝසතාණන් වහන්සේ මේ දීර්ඝ සසර ගමනේ පාරමී පුරාගෙන ආත්ම භාවල කොච්චර සමහර වෙලාවට යුද්ධ ගැටුම් ආරවුල් රාජ්‍ය අතර ගැටුම් රජවරු අතර ගැටුම් කොච්චර ප්‍රශ්න ගැටලු මේ කෙලෙස් සහිතව යන ගමන. ඒ නිසා හැම වෙලාවෙම සිහියෙන් බුද්ධියෙන් කටයුතු කරන්න දක්ෂ වේ. සමහර පුංචි දේවල් අපි කියන නියපොත්තෙන් කඩන්න තියෙන එක පොරවෙන් කපන්න මට්ටමට බලවත් වෙනකන් තියාගන්න. ගෙදර පුංචි ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න පුළුවන්. දුර දිග ගිහිල්ලා සමහරලාවට පවුල් ආරවුල් වෙලා සමහරු අන්තිමට දෙන්න නීතියෙන් වෙන් වෙලා දරුවොත් අවුල් වෙලා අන්තිමට දරුවන්ටත් දෙමව්පියෝ නැහැ. නඩු හබ කියාගෙන ලොකු අවුල් ඇති කරගෙන
පවුල්වල ප්‍රශ්න විසඳෙන. සමහරලාවට ඒවට මැදිහත් වෙනවා නෑදෑයෝ සහෝදරයෝ අසල්වැසියෝ. මේ පවුල් ප්‍රශ්නය නිසාම දෙගොල්ල මරාගන්න අවසාන. රණ්ඩු ගුටි බැට ප්‍රශ්න ආරවුල් දැන් ඔබ මේ කියපු කාරණයම බලන්න මේ සමාජය හැම තැනකටම ගලපලා දේශපාලන වසයෙන් ගත්තත් පවුලක් ඇතුළෙ ගත්තත් රස්සාාවක් කරන තැන ගත්තත් සමාජ යම් තැන්වල ගත්තත් ඉස්කෝලයක් ඇතුළෙ ගත්තත් හැම තැනකම ගැටුම් ආරවුල් ප්‍රශ්න මේ හැම දේකටම මුල බුද්ධිමත්ත කටයුතු නොකිරීම. ඒ නිසා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු දේවල් මගහරින්. බුද්ධිමත්ත නුවනින් සලකා ප්‍රහාණය කළ යුතු දේවල් නුවනින් සලකන්. ඉවසීමෙන් මගහැරීමෙන් ප්‍රහාණය කර යුතු දේවල් ඒවා ඉවසීමෙන් මගහැරීමෙන් විසඳගන්න දක්ෂවේ. අන්න එතකොට තමයි බුද්ධිමත්ව මේ ගමන යාගන්න පුළුවන්. සමහර වෙලාවට අපට ඔබ සමහර වෙලාට ඔබේ තරහකාරය හතුර කියලා හිතන කෙනාගෙන් ඔබට පලිගන්න අවස්ථාවක් ලැබෙන්ඩ පුළුවන්. ඒ වෙලාවේ ඉවසීමෙන් මගහරින්. අන්න එතනයි ඔබ ජයගන්න ඔබ පලිගත්ත කියල ඔබ ජයගන්න. මතකතියාගන්න ඔබ ඔබේ කාගෙන් හරි තරහකාරයක්ගෙන් පලිගත්තා කියලා එතනින් අවසන් වෙන්න එක සංසාර වෛරයක් වෙනවා. ඒක සසරට දිගට ඊට පස්ස ඉපදමින් මැරමින් දිගට යනවා. බහල ඇතින අර කාලි යක්ෂණගේ කතා ආත්ම 500ක සංසාර වෛරයක් පැටව් කනවා එක් ඔයා කිකිලියක් වෙනවා අනිත් කෙනා කොටි දෙනක් වෙන කොටි දෙන ඊට පස කිකිලිග පැටව කනවා කිකිලි මුව දෙනක් වෙනවා ඔය වගේ දිගට ආත්ම 500ක සංසාර වෛරයක් හැටියට සසර ගිය කාලි යක්ෂණගේ කතාව ධම්මපදේ තියෙනවා. එතකොට අපිට පේනවා මේ පුංචි ප්‍රශ්න දුරදිගයාම තුළ තරහාව පොඩි අමනාපකම් කේන්තිය ඉළඟට වෛරය බද්ධ වෛරය සංසාර වෛර බවට පත්වෙන. අන්නේ නිසා බුද්ධිමත්වෙන්න මේකට තියෙන එකම අවශ්‍යදේ තමයි ඉවසීම මෛත්‍රිය. බුදුරජාණන් වහන්සේ පෙන්වේ මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනයි මෛත්‍රියම වඩන් මෛත්‍රිය තමයි ව්‍යාපාදී නැති කරන්න තියෙන හොඳම අවශ්‍යදී. තින් එහෙම නම් පින්වතුනි අපි දන්න අද අපේ රට දිහා ගත්තම හැම්ම තැනම ඇවිස්සිලා තිය. දවස ගානි උද්ගෝෂණ පෙළපාලි රණ්ඩු ආරවුල් හැම්ම ශ්‍රේෂ්ත්‍රයක්ම බලන් අවුලෙන් අවුලට පත්වෙල. මිනිස්සු දවේශයෙන් වෛරෙන් පුදුම විදිහට ජීවත්වෙන පාරක ගියත් කේන්තියේ. වාහනය බලන්න පොඩි වැරද්දක් වෙච්චකම එක්ක බැනගෙන සමල් මහා නරක වචන කියාගෙන පොල්ලක් අරගෙන පිහියක් අරගෙන බහින්නේ අර අනිත් ඩ්‍රයිවට ගහන්න. වාහනයක් මොකක් හරි පාරි හැප්පුුණොත් එක් වාහනි කුඩු කරන්න ඩයිවර්ට ගහන් නීති අතට අරගෙන මිනිස්සු කොච්චර නං දවේශයෙන් වෛරයෙන් සමාජි කටයුතු කරනවාද. හැම තැනක්ම හැම ශේෂත්‍රයක්ම දවේශය නිසා නොමග ගිහිල්ල පිරිහිලා. අන්නේ නිසා හිත රැක ගන්න මෛත්‍රිය වඩන්න තින් ඔබ හැම දෙනාටම මෛත්‍රිය දියුණු කරගෙන හිත රැකගෙන මේ හිතේ ඇතිවෙන දවේශය වෛරය කේන්ති යටපත් කරගෙන. උතුම් වූ ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවනයෙන් රැස් කරගත් සියලුපින් සියලු දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියලපි ආශිර්වාද කරනවා. තිය වගේ මද මේ ධර්ම දේශනාවේ පින් බරදායකත්තේ දරන්නට එතුනේ දිනෝෂා පීරිස් සහ හසිත් රණසිංහ කියන සැදැහැවතුන් එකතු වෙලා තින් ඒ අයගේ සුජීවත්තයන හැම දෙනාටමත් දිනෝෂා පීරිස් හසිත් රණසිංහ ඇතුළු පවුල හැම දෙනාමත්. අරමුණ තමයි ජූනි මාසේ 15වනි දිනට 71වනි ජන්මදිනය සමරණ ආදරණීය පියාණන් විමල් රණසිංහ පියාණන්ට නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය. ඒ වගේම ජූනි මස 22 වන දිනට ජන්මදිනය යෙදෙන මිය පරලවයන්නට ඉදුණු ආදරණය මාමණ්ඩිය වන වෛද්‍ය ජයන්ත පීරිස් මහත්මාට පින් අනුමෝදන් කිරීම. ඉතින්ගේ වෛද්‍ය ජයන්ත පීරිස් මහත්මා ඇතුළු සංසාරගත මිය පරලවගේ සියලු ඥාතී සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්වේවා සුවපත්වේවා සංසාර දුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. තියමනං දිනුෂා පිරිස් මහත්මිය හසිත් රණසිංහ මහත්මා ඇතුළු
ඒ පවුලේ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරපු ඔබ හැම දෙනාමත් කළඹු ටෙලිවිෂන් මෙත් සඳහා විකාශයේ සියලු දෙනාමත් ලක්වාසි ලෝවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මශ්‍රවන මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු දේශනං. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.